සේල්ස් of goods ordinance එක යටතේ අපි කතා කරන පළවෙනි පාඩම තමයි contract of sale. මේ contract of sale ගැන කතා කරනකොට මේ contract of sale base වෙන sales of goods ordinance එක ගැන අපි පුංචි idea එකක් මුලින් අරගමු. මොකද්ද මේ sales of goods ordinance එක? එහෙමත් නැත්නම් so go කියලා කියන්නේ. ලංකාවේ contract එකක් ගත්තොත් එහෙම පාර්ශව දෙකක් අතරේදී ඇතිවෙන ගිවිසුමක් ගත්තොත් මේ ගිවිසුම ගොඩක් වෙලාට අපි පාලනය කරන්නේ contract law එකෙන්. අපි ඉගෙන ගන්නවා contract law. එතකොට මේ contract law එකේ parties decide කරගන්න terms and conditions වලට අනුව තමයි contract එකක් ඇති වෙන්නේ. මේ සම්බන්ධයෙන් තියෙන sales of goods යම්කිසි භාණ්ඩයක් කෙනෙක් අතර හුවමාරු කරගන්නකොට sale එකක් කරනකොට අන්න ඒ අවස්ථාවේදී ඊට පවතින නීතින් ඇතුළත් යම්කිසි විකිණීමක් යම්කිසි මිලදී ගැනීමකට අදාළව තියෙන ඊට අදාළ නීතිමය කරුණු තියෙන තැනකට තමයි sales of goods ordinance එක apply වෙන්නේ. නමුත් ගොඩක් වෙලාවට යම්කිසි transaction එකක් වෙනකොට ඒ පිරිස විසින් contract එකකට එළඹෙන නිසා දැන් උදාහරණයක් විදිහට ඔයාට අවශ්‍ය වෙන මෝටර රථයක් මිලදී ගන්න. මෝටර රථයක් මිලදී ගන්න ඕන නම් මේ buyer සහ seller අතර බොහෝ අවස්ථාවලදී contract එකක් වුන් ගිවිසුමකට එළඹෙනවා. ඒ අදාළ මෝටර රථයේ මිලදී ගැනීම සඳහා ගිවිසුමකට එළඹෙන නිසා මේ sales of goods ordinance එකේ වැඩි applicability එකක් වෙන්නේ නැහැ. බොහෝ අවස්ථාවලදී මේ contract law එකත් එක්ක තමයි ඒ අදාළ breach එකක් වුණොත් ඒ දේවල් සිද්ධ වෙන්නේ. ඔවුන්ගේ ගණිතය සිද්ධ කරන්නේ මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ based on the contract, not based on the rules set out in the sales of goods ordinance. But however, still the law relating to the sale of goods are codified under sale of goods ordinance. Therefore, we have to learn it in deep in order to get a proper idea of the commercial law. Now, the sales of goods ordinance codifies the law relating to the sale of goods in Sri Lanka. යම්කිසි භාණ්ඩයක් යම්කිසි දේපලක් විකිණීම සම්බන්ධයෙන් sale එකක් කිරීම සම්බන්ධයෙන් අදාළ කරන වූ laws codified කරලා තියෙන law එක තමයි sales of goods ordinance කියන්නේ. මේක based වෙලා තියෙන්නේ English law එකකින්. නමුත් මේ sales of goods ordinance එක apply වෙන්නේ නැහැ කියලා කියනවා gift එකක් සම්බන්ධයෙන්, loan එකක් සම්බන්ධයෙන්, hire purchase සම්බන්ධයෙන්, lease සම්බන්ධයෙන්. මෙන්න මේ කියන transaction සම්බන්ධයෙන් sales of goods ordinance එක apply වෙන්නේ නැහැ. ඇයි ඒ apply වෙන්නේ නැත්තේ කියන එක අපි ඉස්සරහදී elements කතා කරනකොට ඒක තවදුරටත් discuss කරමු. දැන් අපි ගත්තම contract of sale එකක් සම්බන්ධයෙන් වැදගත්ම වෙන sales of goods ordinance එක යටතේ තියෙන section එක තමයි section 2 subsection 1. මේ section 2 subsection 1 එකේ තමයි දක්වන්නේ මොකද්ද contract of sale එක. එහෙම නැත්නම් මොකද්ද මේ contract එක කියලා කියන්නේ. මෙතනදී කියනවා contract of sale is a contract between contract of seller transfer or agrees to transfer the property in goods to the buyer for a price or money consideration කියලා. දැන් මෙතන කියනකොට මේ contract of sale එකක් කියන definition එක දුන්නට පස්සේ මේ definition එකකින් අපිට අරගන්න පුළුවන් elements වගේක් තියෙනවා. මේ definition එකකින් අපි අරගන්නවා එතකොට contract of sale එකක එහෙම නැත්නම් sale of goods එකකදී තියෙන elements මොනවද කියලා. මේ elements ඉතාම වැදගත් අපිට identify කරගන්න. මේ මෙතන contract of sale එකක් තියෙනවද? මෙතන contract of sale එකක් තියෙනවා නම් තමයි sales of goods ordinance එක apply වෙන්නේ. එහෙනම් contract of sale එකක අනිවාර්යයෙන්ම තියෙන වූ element එකක් තමයි there must be existence of two persons. දැන් ඔයා වාහනයක් මිලදී ගන්න යනවා නම් එතන අනිවාර්යයෙන්ම seller කෙනෙක් ඉන්න ඕනේ. ඒ වගේම මෙතන buyer කෙනෙක් ඉන්න ඕනේ. එහෙනම් අනිවාර්යයෙන්ම වෙන් වෙච්ච පාර්ශවයන් දෙන්නෙක් ඉන්න ඕනේ. there must be existence of two persons and also there must be a consideration. දැන් මේ වාහනේ මිලදී ගන්නකොට මේ වාහනයට කන්සිඩරේෂන් එකක් තියෙන්න ඕනේ. ඒකට මූල්‍යමය වටිනාකමක් තියෙන්න ඕනේ. දැන් buyer කෙනෙක් වාහනයක් මිලදී ගන්නවා නම් ඊට අදාළ වටිනාකම ගෙවීමක් තියෙන්න ඕනේ. එතන කන්සිඩරේෂන් එකක් තියෙන්න ඕනේ. ඒ කන්සිඩරේෂන් එක අපි කියනවා money consideration එකක් වෙන්න ඕනේ කියලා. අපි මේක in deep ඉස්සරට කතා කරගමු. ඊළඟට sale of goods එකක් වෙන්න නම් යම්කිසි විකිණීමක් වෙන්න නම් අනිවාර්යයෙන් මෙතන subject matter එකක්. දැන් මේ උදාහරණ විදිහට වාහනයක් මිලදී ගන්න නම් වාහනයක් තියෙන්න ඕනේ. ලී බඩුවක් මිලදී ගන්නවා නම් ලී බඩුවක් තියෙන්න ඕනේ. ඉඩමක් මිලදී ගැනීමක් නම් ඉඩමක් තියෙන්න ඕනේ. There must be a subject matter relating to the contract and that is also an essential element of an contract. ඒ වගේම තමයි මෙතනදී transfer of ownership එක. දැන් කලින් මේ වාහනේ හිමිකාරත්වයේ තිබුණේ මෙන්න මේ sellerට. දැන් මේ හිමිකාරත්වය එයා transfer කරනවා කාටද? බයර්ට. එහෙනම්
transfer of ownership එකක් ownership එකේ transfer වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒකත් sale of goods ordinance එක යටතේ යම්කිසි transaction එකක් මේක contract of sale එකක් කියලා හඳුනා ගන්නකොට අනිවාර්යයෙන් මෙතන transfer of ownership එකක් තියෙනෝනේ. ඊළඟට අපි අවසාන වශයෙන් තියෙන එලිමන්ට් එක තමයි contract with essential. සාමාන්‍යයෙන් ගිවිසුමකට එළඹෙනකොට අවශ්‍ය කරන්නා වූ capacities අන්න ඒ කියන කාරණාවන් සියල්ලක්ම contract එකක තියෙන මූලිකාංග contract එකකට එළඹෙන්න අවශ්‍ය කරන්නා වූ essential සියල්ලක්ම තියෙන්නට ඕනේ. එතකොට පළවෙනි කාරණාව existence of two parties and there must be a consideration and that has to be a money consideration. There must be a subject matter. Ownership has to be transferred from one person to another and there must be fulfill all the essentials which has to be in a contract. So those are the essential elements of a contract. That is the first lesson we need to learn under the sales of goods ordinance in the topic of contract of sale. Right. Now we are going to learn about the sale and agreement to sell. විකිණීමක් සහ විකිණීමට කරන එහෙමත් නැත්නම් ඉදිරියේදී කරන මොකක් හරි කන්ඩිෂන් එකක් යටතේ කරන ඇග්‍රීමන්ට් එකකට එළඹීමක්. ඇග්‍රීමන්ට් ටු සෙල් එකකට එළඹීමක් අතර වෙනස්කම මොකක්ද කියන එක තමයි අපි මේ අවස්ථාවේදී ඉගෙන ගන්න යන්නේ. Section 2 subsection 2 එකේ කියනවා contract of sale යම් කිසි විකිණීමකට අදාළ contract එකක් contract of sale may be absolute වෙන්නත් පුළුවන් ඒක conditional වෙන්නත් පුළුවන්. absolute කියලා කියන්නේ එතන කිසිම conditions නැහැ. කෙලින්ම පාර්ශ්ව දෙක අර අපි කලින් කතන්දරේ තිබුණේ පාර්ශ්ව දෙක මුකුත් conditions නැහැ. මුදල් ගෙවීම කරනවා. ඒ මුදල් ගෙවීමට අවශ්‍ය යතුරු බාර දීලා එතකොට වාහනේ විකිණීම සිද්ධ වෙනවා. හැබැයි මොන හරි conditions තියෙනවා නේද? දැන් වාහනේ මිලදී ගන්න යනවා. හැබැයි ඔයා කියනවා right මම වාහනේ මිලදී ගන්න හැබැයි මේක මොකක් හරි paint එකක් කරන්න ඕනේ. right? දැන් මේක වාහනේ තියෙන ලා නිල් පාට මට මේක තද නිල් පාට කරලා දෙන්න. එහෙම නැත්නම් වාහනේ කොයි හරි තැනක හීරීමක් තියෙනවා. මේ හීරීම හදලා දෙන්න ඊට පස්සේ මම වාහනේ මිලදී ගන්නවා. අන්න එතකොට සේල් එකක් වෙන්නේ නැහැ. එතනදී මොකද වුන් අතර ඇති වෙන්නේ? වුන් අතර ඇග්‍රීමන්ට් එකක් ඇති වෙනවා මේක විකිණීම සම්බන්ධයෙන්. එතකොට මේක conditional contract of sale එකක්. මේ conditional contract of sale එකට අපි කියනවා agreement to sell එකක් කියලා. එතකොට මේ agreement to sell එකක් sale එකක් බවට පත් වෙන්නේ විකිණීමට බලාපොරොත්තු වෙන මේ agreement එක sale එකක් බවට පත් වෙන්නේ අර condition එක fulfill කරාට පස්සේ. එක්කෝ ඒ paint එක කරාට පස්සේ එහෙම නැත්නම් ඒ මොකක් හරි හීරීමක් තියෙනවනේ ඒ හීරීම හැදුවට පස්සේ ඒ condition එක fulfill කරාට පස්සේ තමයි property එක transfer වෙන්නේ. අන්න එතකොට මේ agreement to sell එක sale එකක් බවට පත් වෙනවා. Now sale means property in goods transferred from seller to buyer. කිසිම ප්‍රශ්නයක් නැහැ. seller ගෙන් buyer ට property එක transfer වෙනවා නම් ඒකට අපි කියනවා sale එකක් කියලා. right? agreement to sell කියලා කියන්නේ property transferred at future time. සමහරලාට අපි ඉඩමක් මිලදී ගන්නවා. ඉඩම මිලදී අරගෙන අපි කියන මුදල් ගෙවීමට යදාලා හැමදේම කළා. මාසෙකින් මං ඉඩම මිලදී ගන්නවා. එතකොට මේ ෆියුචර් ටයිම් එකකදී දේපලක් මිලදී ගැනීම සම්බන්ධයෙන් කිවිසුමකට එනවා නම් අන්න ඒකට අපි කියනවා agreement to sell කියලා. fulfillment of condition කියන්නේ අර මම කලින් කිව්වා වගේ paint එකක් කරන්න තියෙනවා නම් නැත්නම් වාහනේ කොයි හරි හීරලා තියෙනවා නම් ඒ දේවල් ඒ conditions fulfill කිරීමේ පදනම මත තමයි එතකොට ඒ conditions fulfill වුණාට පස්සේ තමයි agreement to sell එකක් බාටපත් වෙන්නේ. ඉතින් ඔන්න ඔය කියන කාරණා තමයි අපිට සේල් එකක් සහ ඇග්‍රීමන්ට් සෙල් එකක් කියන අතර වෙනස හඳුනා ගන්න තියෙන්නේ. මේක section 2 subsection 2 එකේ යටතේ තමයි කතා කරන්න තියෙන්නේ. දැන් අපි කතා කරන්නේ contract එකක තියෙන formalities මොනවද කියලා. Now section 4 says when it comes to formality of a contract whether there is any specific format relating to entering into a contract, it says there is no specific form. contract එකක් එළඹෙන්නේ contract එකකට එන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් specific formality එකක් නැහැ. contract එකක් in writing වෙන්නත් පුළුවන්. ඒක words වලින් වෙන්නත් පුළුවන්. කිවිසුමකට දෙන්නෙක් අතර words වලින් එක වෙන්නත් පුළුවන්. in writing වෙන්නත් පුළුවන්. partly writing, partly by word වෙන්නත් පුළුවන්. implied by conduct වෙන්නත් පුළුවන්. ඔවුන්ගේ ක්‍රියාවෙන් contract එකක් ඇති වුණා කියලා implied වෙන්නත් පුළුවන්. ඒතකොට මේක හැමතිස්සෙම in writing වෙන්න ඕනේ කියලා limitation එකක්. මේක හැමතිස්සෙම in writing වෙන්න ඕනේ කියලා formality එකක් section 4 දක්වලා නැහැ. එතනදී කියනවා there is no specific form as to the formalities of a contract කියලා. right. දැන් ඔයාලට මතක ඇති අපි මේකේ පටන් ගන්නකොටමද contract of sale එකක තියෙන elements වර්ග කිහිපයක් කතා කරා. දැන් අපි මේ එකින් එක elements ගැන කතා කරමු. පළවෙනි element එක තමයි there has to be existence of two persons. section 59(1) define කරනවා මේ parties දෙක.
seller කෙනෙක් define කරනවා person who sells or agrees to sell. buyer කෙනෙක් define කරනවා person who buys or agrees to buy. එතකොට මේ seller සහ buyer කියන පාර්ශ්ව දෙක ගත්තම the parties must be two different person. The seller cannot be the buyer itself and the buyer cannot be seller itself. It's vice versa. So it's very simple thing. You all know about that. So therefore I'm not going to explain it in detail. Now the second element is the price. Now this has to be carefully listened. Sometimes and most of the time there are questions based on this area, right? Now when it comes to a contract, there must be a consideration has to be passed between the two parties. වාහනයක් මිලදී ගන්න යනවනම් එතනදී ඔයා ඒ අදාළ වටිනාකම ලක්ෂ 25ක් හරි ලක්ෂ 27ක් හරි 20ක් හරි ඒ අදාළ වාහනයට අදාළ වටිනාකම ඔයාට ගෙවීමක් කරන්න ඕනේ. එතකොට තමයි ඒ කොන්ට්‍රැක්ට් එක ඇති වෙන්නේ. Sales of goods ordinance එක යටතේ section 2 subsection 1 එකේ කියනවා gift එකක් වෙනවා නම් බාට එකක් වෙනවා නම් බාට එකක් කියලා කියන්නේ exchange එකක් වෙනවා වාහනයට වාහනයක් හුවමාරු කර ගැනීම. මේ වගේ දේවල් goods are sold of exchange of one for another good. එවැනි දේවල් sales of goods ordinance එකට ඇතුළත වැටෙන්නේ නැහැ. හිම දෙයක් sale of good එකක් බවට පත් වෙන්නේ නැහැ කියලා. අර වලට මතක ඇති මම මුලදීම කිව්වා sales of goods ordinance එකට ඇතුළත gifts apply වෙන්නේ නැහැ කියලා. gift එකකදී එතනදී consideration එක තියෙන්නේ අපි යම් කිසි parent කෙනෙක් දරුවන්ට තියෙන ආදරයේ සෙනෙහස. ඒ වගේ දේවල් මත පදනම් වෙලා තමයි gift එකක් දෙන්නේ. ඒතකොට එතන money consideration එකක් නැහැ. consideration එකක් තිබුණට money consideration එකක් නැහැ. ඉතින් ඒ හේතුව නිසා gift එකක් අපි sales of goods ordinance එක යටතේ ගන්නෙ නැහැ. gift එකක් contract of sale එකක් විතර sale of good එකක් විතර ගන්නෙ නැහැ. ඒ වගේම තමයි barter system එකකදී වාහනයකට වාහනයක් හුවමාරු කරනවා නම් අන්න එවැනි අවස්ථාවකදී කිසිම money consideration එකක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් barter system එකත් section 2 subsection 1 යටතේදී sale of good එකක් බාටපත් වෙන්නේ නැහැ. මොකද එතන consideration එකක් තිබුණත් ඒක price එකක් money consideration එකක් නොවන නිසා. Because there is no consideration of money, right? මේ money consideration එක ගැන තියෙන famous case එක තමයි Eldridge versus Johnson කියන case එක. මේ case එකේදී වෙන්නේ new bike is purchased by returning the old bike. යම් කිසි එක්තරා පුද්ගලයෙක් අලුත් බයික් එකක් මිලදී ගන්නවා පරණ බයික් එක තියලා. දැන් ඔයාලා දැකලා තියෙන්නේ දැන් වී මෙහෙම යනවා පරණ ෆෝන් එකට අලුත් ෆෝන් එකක්. ඒතර බාටර් සිස්ටම් එකක් එතනදී වෙනවනේ. එතනදී එක්ස්චේන්ජ් එකක් වෙන්නේ. new bike එකට old bike එක තමයි රිටර්න් කරන්නේ. එහෙනම් මේක sale of goods යටතට වැටෙන්නේ නැහැ. මොකද බාටර් සිස්ටම් එකක් කියන එකේදී consideration එකක් නැති නිසා. හැබැයි මේ කේස් එකේදී දැන් අලුත් බයික් එක වටිනාකමයි පරණ බයික් එකේ වටිනාකමයි දෙකක් නේ. අනිවාර්යයෙන්ම අලුත් බයික් එකේ වටිනාකම වැඩිනේ. එතකොට මේ වෙනස the difference is paid in cash, right? දැන් අපි උදාහරණයක් විදිහට අලුත් බයික් එක අපි ගත්තොත් එහෙම අපි කියමු අකරය බයි ඒකේ වටිනාකම රුපියල් 75000ක් අපි නිකන් assume කරමුකෝ, right? පරණ බයික් එක වදිනවා 50000කට. දැන් 25000ක වෙනසක් තියෙනවා. මේ 25000ක වෙනස ඔයා කෑෂ් වලින් ගෙවනවා. බයික් එකේ වටිනාකම 75000යි පරණ බයික් එකේ වටිනාකම 50000යි කෑෂ් වලින් ගෙවන්නේ 25000ක් විතරයි. නමුත් කොහොම හරි මේ කොන්ට්‍රැක්ට් එකට අදාළ සම්පූර්ණ කන්සිඩරේෂන් එක මනි වලින් නැති වුණත් යම් කිසි කන්සිඩරේෂන් එකක් පේ වෙනවා නම් අන්න එතනදී අපි සලකනවා ඒක සේල් එකක් විදිහට sale of goods ordinance එකට ඇතුළට වැටෙන සේල් එකක් විදිහට. එහෙනම් concept එකේදී කියන්නේ ඒක barter system එකට ඇතුළට වැටෙනවා වෙන්න පුළුවන්. ඒක බාණ්ඩ දෙයක් exchange කිරීමක් වෙන්න පුළුවන්. But if there is any sum being passed between the parties, if any money consideration being passed between the parties, then that is a sale of goods. That is a sale as per the sale of goods ordinance, right? Requirement එක තමයි goods sold for a definite sum of money and there must be a partly cash and partly goods, and that is adaptable, right? That is acceptable. They are the goods need to be not need to be totally be in cash. That can be a part of the cash payment if it is there. The element of money consideration is deemed to be in that contract, so therefore the court held that that transaction is a sale, right? ඒක තමයි එතකොට Eldridge versus Johnson කියන කේස් එකේදී කතා කරන්නේ. ඊළඟට වැදගත්ම දෙයක් තමයි දැන් හරි money consideration එක pass වෙන්න ඕනේ කියලා කියනවා.
දැන් කොහොමද මේකට ප්‍රයිස් එක ඩිටර්මයින් කරන්නේ? මනි කන්සිඩරේෂන් එකක් තියෙනවා. නමුත් ප්‍රයිස් එක ඩිටර්මයින් කරන්නේ කොහොමද? මේ ප්‍රයිස් එක ඩිටර්මයින් කරගන්නේ කොහොමද කියන කාරණාව සෙක්ෂන් 9 සඳහන් කරනවා. එතනදී කියනවා price may fixed by the contract expressly stated in the contract. Right? ප්‍රයිස් එක කොන්ට්‍රැක්ට් එකේ ස්ටේට් කරන්න පුළුවන්. දැන් අපි වාහනයක් මිලදී ගන්න යනකොට ඒ වාහනයට අදාළ කිවිසුම අත්සන් කරනකොට කිවිසුමේ කොන්ට්‍රැක්ට් එකේ සඳහන් කරනවා මේ වාහනේ වටිනාකම මෙන්න මෙච්චරයි කියලා. right? එතකොට ප්‍රයිස් එක ඇසර්ටේන් කරගන්නවා. ප්‍රයිස් එක හඳුන ගන්න පුළුවන් අපිට කොන්ට්‍රැක්ට් එකෙන්. ඒතර පාටිස් දෙක අත්සන් කරාම මෙන්න මේ amount එක අපි ෆික්ස් කරගන්නවා මේ අදාළ වාහනයට අදාළ වටිනාකම් විදිහට. right? එහෙම නැත්නම් පාටිස් වලට පුළුවන් මේ ෆික්ස් ඉන්න මැනර් ඇග්‍රීඩ්. පාටිස් වලට ඩිසයිඩ් කරගන්න පුළුවන්. කොන්ට්‍රැක්ට් එකේ වටිනාකමක් සඳහන් කරන්නේ නැහැ. මෙයාලා කොන්ට්‍රැක්ට් එකේ සඳහන් කරගන්නවා යම්කිසි ක්‍රමවේදයක්. මේ වාහනේ වැලියු එක අපි ඩිටර්මයින් කරගන්නවා තර්ඩ් පාර්ටි වැලියුේෂන් එකකින්. එහෙම නැත්නම් තුන්වන පාර්ශවයක් මේ වාහනේ බලලා ඇසෙස් කරලා එයා දෙන වටිනාකම අපි ඩිසයිඩ් කරනවා. ඔන්න ඔය ආදී විදිහට මොකරි ක්‍රමවේදයක් එයාලා ෆික්ස් කරගන්නවා. මේ ෆික්ස් මැනර් ඇග්‍රීඩ්. කොන්ට්‍රැක්ට් එකේ වටිනාකම ඇග්‍රී වෙන්නේ නැහැ. ප්‍රයිස් එක ඇග්‍රී වෙන්නේ නැහැ. ප්‍රයිස් එක ඩිටර්මයින් කරගන්න ක්‍රමය ඇග්‍රී වෙනවා කොන්ට්‍රැක්ට් එක ඔස්සේ. අන්න ඒ විදිහටත් කෙනෙක්ට පුළුවන් යම්කිසි ප්‍රොපර්ටි එකකට අදාළ සේල් ඔෆ් ගුඩ් එකට අදාළ ප්‍රයිස් එක ඩිටර්මයින් කරගන්න. එහෙම නැත්නම් පාටිස් වලට පුළුවන් ප්‍රයිස් එක ඩිටර්මයින් කරන්න by cost of dealing between the parties. පාර්ශව අතර තියෙන ගනුදෙනු අනුව. ඒ කියන්නේ මාකට් ප්‍රයිස් එක උදාහරණයක් විදිහට මාකට් ප්‍රයිස් එකට අනුව එයාලට පුළුවන් ප්‍රයිස් එක ඩිටර්මයින් කරගන්න. right? යම්කිසි විදිහයකට ප්‍රයිස් එක කොන්ට්‍රැක්ට් එකේදී ඩිසයිඩ් කරගත්තේ නැත්නම් ප්‍රයිස් එක ඩිටර්මයින් කරගන්න විදිහක් ෆික්ස් කරේත් නැත්නම් මාකට් ප්‍රයිස් එකෙන් ඩිටර්මයින් කරගන්නත් බැරි නම් එවැනි අවස්ථාවකදී මේක මිලදී ගන්න බයර් විසින් රීසනබල් ප්‍රයිස් එකක් සෙලර්ට ගෙවීමක් කරන්න ඕනේ. එතකොට මේක මේ මොකද්ද මේ රීසනබල් කියන්නේ කියන එක ඒ අදාළ සර්කම්ස්ටැන්සස් එක්ක වෙනස් වෙනවා. ඒ අදාළ ගන්න වාහනේත් එක්ක, ඒ අදාළ ගන්න වාහනේ ගන්න කාලයත් එක්ක මේ කියන කරුණු කිහිපයක් එක්ක රීසනබල් ප්‍රයිස් එකක් කියන්නේ මොකද්ද කියලා ඩිටර්මයින් වෙනවා. උදාහරණයක් විදිහට ඇල්ටෝ එකක් හරි මොකක් හරි වාහනයක් මිලදී ගන්නකොට ඒකේ සාමාන්‍ය වටිනාකම ලක්ෂ 22ක් නම් ਉਹ ලක්ෂ 5ක් විතරක් දීලා එයාට කියන්න බෑ මම රීසනබල් ප්‍රයිස් එකක් දෙනවායි කියලා. එතකොට අර අපි අනිකුත් ෆැක්ට්ස් කන්සිඩර් කරලා ඒ වාහනේ දැන් තියෙන මාකට් ප්‍රයිස් එක, ඒ වාහනේට මේ දවස්වල තියෙන ඩිමාන්ඩ් එක, ඔය ආදී කරුණු සලකලා බලලා තමයි මේකෙදි රීසනබල් ප්‍රයිස් එක ඩිටර්මයින් කරන්නේ. දැන් අර මං කිව්ව සෙක්ෂන් 9 දී අපිට එක විදිහක් තමයි ඩිසයිඩ් කරගන්න පුළුවන් විදිහක් තමයි මේ ෆික්ස්ඩ් ඉන්න මැනර් ඇග්‍රීඩ්. පාර්ශව වලට ඩිසයිඩ් කරගන්න පුළුවන් යම්කිසි තර්ඩ් පාර්ටි එකකට අපි කියමුකෝ වැලියුේෂන් එකක් කරලා තර්ඩ් පාර්ටි එකකට කියනවා මේ වාහනේ වටිනාකමක් දෙන්න. එතකොට බය වටිනාකමක් කියන්නේත් නැහැ, සෙලර් වටිනාකමක් කියන්නේ නැහැ. දෙන්නම එකතු වෙලා කියනවා අපි වෙනත් තර්ඩ් පාර්ටි එකකට මේක ඇසෙස් කරන්න දෙමු. ඇසෙස් කරලා එයා දෙන වටිනාකමට අපි ඇග්‍රී වෙමු කියලා. එතකොට නියුට්‍රල් පාර්ටි එකට යාලා කියනවා මේ වාහනේ වැලියුේෂන් එකක් කරන්න කියලා. ඉඩම් වලදීත් ගොඩක් වෙලාට මේ වැලියුේෂන් සිද්ධ වෙනවා. වාහන වලදීත් මේ වගේ වැලියුේෂන්ස් කරනවා. සෙක්ෂන් 10 මෙන්න මේ ඇග්‍රීමන්ට් ටු සෙල් ඇට් වැලියුේෂන් කියන කාරණාව කරනවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන තියෙන්නේ contract of sale at valuation නෙමෙයි. agreement to sell එක. දැන් ඔයාලා වාහනයක් මිලදී ගන්න ඇග්‍රී වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ කන්ඩිෂන් එකක් තියෙනවා මේ වැලියුේෂන් එක. මේ වැලියුේෂන් එක වුණොත් විතරයි right අපි කතා කරා agreement to sell එකක් sale එකක් බවට පත් වෙන්නේ කන්ඩිෂන් එක fulfill වුණාම විතරයි. දැන් මෙතන කන්ඩිෂන් එකක් තියෙනවා වැලියුේෂන් එකක් කරනවා කියලා. then only upon the condition being succeed or condition being satisfied, the valuation being made, then only if the parties been accepted for it, the agreement to sell become a sale. එහෙම නැත්නම් මේක සේල් එකක් බවට පත් වෙන්නේ නැහැ. පාර්ටිස් අතර බයින්ඩින් නේචර් එකක් නැහැ. agreement to sell goods on terms price to be fixed by the valuation of third parties. එයාලා term එකක් දා ගන්නවා, condition එකක් දා ගන්නවා. අපි price එක fix කර ගන්නවා third party එකකදී third party එකක් දෙන valuation එකක් මත කියලා. එතකොට මේ third party එක fail වුණොත් එහෙම third party එක මේ valuation එක කරේ නැත්නම් this term is not being satisfied, then the condition is not being satisfied, the agreement to sell is not become a sale, the agreement is void. එතකොට ඒක void කිව්සම බවට පත් වෙනවා, contract එකක් බවට enforceable බවට තත්ත්වයට පත් වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා if goods delivered and used by buyer may pay a reasonable price. දැන් ඔය කාර් සේල් එකට ගිහිල්ලා වාහනයක් මිලදී අරගෙන යනවා. වාහනයක් අරගන්නවා. ඊට පස්සේ එයාලා ඩිටර්මයින් කරනවා රයිට් හරි
අපි සතියක කාලයක් ඇතුළතදී third party එකකට මේකේ valuation එකක් කරලා දෙන්න කියමු. දැනට අපි agreement to sell එකක් ඇති කරගෙන තියෙන. ඒතකොට ඒ price එක determine කරගත්තට පස්සේ අපි මේක sale එකකට පත් කරගමු කියලා. Now that person has taken the vehicle with him and he used the vehicle for a week of time, and then the third party failed to make a valuation and agreement become void. Now that buyer cannot hold the property anymore longer. He has to give it back to the seller. එතකොට මේ නැවත බාර දෙනකොට මේ පාවිච්චි කරපු කාලයට ඒ කාලයට අදාළ වටිනාකමට අදාළ reasonable price එකක් buyer විසින් seller ට ගෙවන්න ඕනේ. buyer may pay a reasonable price to the seller, and then also reasonable, the term reasonable has to be determined as to the circumstances of the case, right? දැන් එතකොට හදිසියෙවත් මේ third party එක fail වීමට අදාළ හේතුව buyer හෝ seller, අපි කියනකො seller influence කරලා seller තමයි මේකට වැඩ කටයුතු කරලා තියෙන්නේ. මේ third party එක කරපු valuation එක නොකර ඉන්නේ. යා fail වීමට හේතු වෙලා තියෙන seller. If one party prevents the third party from fixing the price, එක් පාර්ශවයක් prevent කරනවා නම් මෙන්න මේ valuation එක කරන්න, the other party can claim damages. දැන් මේ උදාහරණ විදිහට නම් වාහනේ අරන් ගියන් පස්සේ දැන් buyer මේක use කරන්න පුළුවන් කියලා යා තාම මොන හරි contracts වලට ලැබුණා නම්, මේ වාහනේ ඔස්සේ කරන්න තියෙන business වලට ලැබුණා නම්, seller විසින් මේ contract එකට ලැබෙන අවශ්‍යතාවය තිබිච්ච condition එක fulfill කිරීමට තිබිච්ච මේ valuation එක නොකරින කටයුතු කරා නම් ඒකෙන් buyer ට මොකක් හරි ඇතිවෙච්ච business contracts හරි මොන හරි loss එකක් වුණොත් අන්න ඒ losses පියවා ගැනීමට, ඒ losses indemnify කරගන්න අවශ්‍ය damages claim කිරීමේ හැකියාවක් innocent party එකට තියෙනවා. අර prevent කරපු මේ third party valuation එක කරන්න prevent කරපු පාර්ශවයට එරෙහිව damages claim කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔන්න ඔය කියන කාරණා තමයි අපිට section 10 යටතේදී agreement to sell at valuation යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟට අපි කතා කරපු elements වලින් ඊළඟට කතා කරන් තියෙන දෙයක් තමයි subject matter එකක් කියලා කියන්නේ. දැන් මම කිව්වා වාහනයක් මිලදී ගැනීමක් නම් එතන අනිවාර්යයෙන්ම subject matter එකක් වාහනයක් තියෙන්න ඕනේ. right? ඉඩමක් මිලදී ගන්න නම් එතන ඉඩමක් තියෙන්න ඕනේ. එතකොට මේ section 6 කියනවා when it comes to subject matter, there are 3 types of goods. There are existing goods, there are future goods, there are contingent goods. Now we are going to learn about each of these types separately. Now to get a basic idea, existing goods is a good which is been existed at the time the contract is being made. car sale එකකට ගිහිලා වාහනයක් ගන්නකොට ඒ වාහනේ මේ car sale එකේ තියෙනවා නම් ඒක ඇවිල්ලා existing good එකක්. car sale එකට ගිහිලා වාහනයක් මිලදී ගන්නකොට එයාලා brochure එකක් පෙන්නලා කියනවා මේ වාහනේ ලබන අවුරුද්දේ හදලා එවනවා. එහෙමත් නැත්නම් මේ වාහනේ දැන් shipment එකේ තියෙන්නේ. එතකොට පසු කාලීනව අනාගතයේදී දැන් මේ වාහනේ වල දැන් contract එකට එළඹෙනවා. නමුත් තාම contract එකට එළඹෙන අවස්ථාවේදී exist වෙන්නේ නැත්නම් එවැනි දෙයකට අපි කියනවා future good එකක් කියලා. contingent good එකක් කියලා කියන්නේ යම්කිසි product එකක් හැදෙන්නේ in the contingency of happening of another thing. දැන් අපි මේක පැහැදිලි කරන්න මොකක්ද කියලා. දැන් උදාහරණයක් විදියට මොරටුවට කියලා පුටුවක් හදන්න මොරටුවට ගිහිල්ලා යදාලා ආයතනයට ගිහිල්ලා කඩේට ගිහිල්ලා කියනවා මට ලී පුටුවක් හදලා දෙන්න ඕනේ කියලා. එතන ඉන්න මුදලාලි කියනවා හරි මහත්තයාට මම සතියකින් මේ ලී පුටුව හදලා දෙන්නම්. හැබැයි මේ ඉරිදා වෙනකොට ලී බරු ටික ආවොත් මම ඊළඟ සතියේ සඳ වෙනකොට අනිවාර්යයෙන්ම පුටුව හදලා තියන්නම්. Now when you went for that particular shop in the next Monday, that you have seen that the product is not been ready. ඔයා දැනගන්නවා අර පුටුව හදලා නැහැ කියලා. එතකොට එවැනි අවස්ථාවකදී ඔයාට contract එක දැන් කිව්වන ඔයාට සඳ හදලා දෙන්නම් කියලා. නමුත් සඳද හදලා දෙන්නම් කිව්වේ ඊටිදා වෙද්දි ලීබරු ටික ආවොත් විතරයි. The product is they have been promised to deliver to you upon the happening of a contingency. යම්කිසි ක්‍රියාවක් සිද්ධ වුණොත් product එක දෙන්නම් කියලා තමයි කිව්වේ. එතකොට යම්කිසි භාණ්ඩයක් හැදෙන්නේ contingency එකක් වුණොත් විතරයි. ඒ contingency එක වුණේ නැති වුණොත් එහෙම ඒ කියන්නේ ඉරිදා වෙද්දි ලීබරු ටික හම්බුනේ නැත්නම් මේ මුදලාලිට සඳුදා වෙද්දි product එක දෙන්න බෑ. එතකොට අන්න එවැනි goods වලට අපි කියනවා contingent goods කියලා. අපි මේවා ගැන දැන් in detail කතා කරන්න යමු. හරි. මුලින්ම අපි කතා කරනවා existing goods. Goods that are owned by or possessed by the seller at the time of making the contract. දැන් car sale එකකදී මෙතන තියෙනවා වාහන හතරක්. එතකොට මේ වාහන හතර ඇවිල්ලා ඒ car sale එකේ ඕන ගාව දැන් possess වෙලා තියෙන own වෙලා තියෙන දේවල්. එහෙනම්
මේ වාහන වලට අපි කියනවා existing goods කියලා. right? ඊට පස්සේ මේ existing goods දැන් අර car sale එකේ තියෙන වාහන ගත්තම අපි මේ වේදී වර්ග හතරක් අඳුර ගන්නවා specific goods, ascertained goods සහ unascertained goods කියලා. Specific goods කියන්නේ goods identified and agreed at the time of the contract being made. දැන් මෙතනදී වාහන ගැන ගන්නකොට දැන් පාර්ශව දෙක ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී මෙයාලා අයිඩෙන්ටිෆයි කරගන්නවා රයිට් අපි මෙන්න මේ රතු පාට වාහනේ තමයි දැන් මේ ගන්න යන්නේ. right? එයාලා ස්පෙસિෆික් ගුඩ් එකක් ඒ අදාළ දේපල භාණ්ඩය අයිඩෙන්ටිෆයි කරගත්තා නම් at the time of contract being made contract එක මේඩ් කරන අවස්ථාවේදී ගුඩ් එක අයිඩෙන්ටිෆයි කරගත්තා නම් අපි එවැනි goods වලට කියනවා specific goods කියලා. Ascertained goods කියලා කියන්නේ goods which are identified subsequent to the formation of contract. contract එකට එළඹෙන අවස්ථාවේදී එයාලා ඒක identify කරගන්නේ නැහැ. contract එකට එළඹුණාට පස්සේ තමයි එයාලා identify කරගන්නේ මෙන්න මේක තමයි ඒ අදාළ good එක කියලා. දැන් මොකද්ද මේ ascertained good එකයි specific good එකයි අතර වෙනස තියෙන්නේ? specific good එකක් agree වෙනවා at the time of contract being made. contract එකට made වෙන අවස්ථාවේ දැන් එයාලා decide කරන් ඉවරයි මම ගන්න මේ රතු පාට වාහනේ කියලා. ascertained good කියලා කියන්නේ දැන් අපි කියනකො මෙතන රතු පාට වාහන දෙකක් තිබුණයි කියලා. මේ වාහනේ රතු පාට. right? ඔයාලා දැන් decide කරගන්නවා මම රතු පාට වාහනයක් තමයි ගන්න කියලා. හැබැයි මොකක්ද වාහනේ කියලා එයාලා හරියටම ස්පෙસિෆයි කරගන්නේ goods which are identified subsequent to formation of contract. contract එකට එළඹුණාට පස්සේ තමයි මේ වාහන දෙකෙන් කොයි රතු පාට වාහනේද කියලා එයාලා හරියටම ascertain කරගන්නේ. Unascertained goods කියලා කියන්නේ goods not specifically identified at the time of contract not become specific they become only ascertained. දැන් ඒකට මෙතනින් රතු පාට වාහනයක් කියලා හඳුනගන්නේ නැහැ. වාහනයක් මිලදී ගන්න contract එකට එළඹෙනවා. එතකොට unascertained හඳුනාගත්ත නැති භාණ්ඩයක් සම්බන්ධයෙන් තමයි ඔය contract එක ලැබෙන්නේ. goods not specifically identified at the time of contract. එතකොට එවැනි contract එකක් ආයි පත් වෙන්නේ එක්කෝ ascertained good එකක් බාට විතරයි. ඒක specific good එකක් බාට පත් වෙන්නේ නැහැ. යට මෙන්න මේ වාහනේම කියලා ඉල්ලන්න බෑ. ඒ වාහන අතරින් එකක් තමයි තෝරගන්න පුළුවන්. ascertain කර ගැනීමක් විතරයි කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි existing goods යටතේදී අපිට ඉගෙන ගන්න තියෙන වර්ග තුන. එකක් specific good, එකක් ascertained goods, අනිත් එක unascertained goods. right? හරි. ඊට පස්සේ අපි කතා කරනවා දැන් අපි existing goods ගැන කතා කරා. දැන් අපි කතා කරන්න යන්නේ future goods ගැන. අර මම කලින් කිව්වා වගේ future goods are that are not in possession of the seller or එක්කෝ seller ගේ possession එකේ not in the possession of seller. එහෙමත් නැත්නම් not in existing at the time of the contract being made. contract එකට එළඹෙන අවස්ථාවේදී එක්කෝ seller ගේ possession එකේ නැති වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් මේක තාම හදලවත් නැති වෙන්න ඕනේ. ඔයා AMW එකට ගිහිල්ලා මරුටි ඇල්ටෝ එකක් අරගන්න හදනකොට ඒගොල්ලෝ කියනවා ඔයාට ඇල්ටෝ එකක් ගන්න පුළුවන්. තාම අපිට ඒක හම්බුන්නේ නැහැ. ඒක තාම හම්බවන්නට වරාය තමයි තියෙන්නේ. Now that product is that alto is that vehicle is existing at the time. ඒක දැන් තියෙනවා but not in the possession of the seller. තාම seller ගේ possession එකට ලැබිලා නැහැ. එහෙනම් එවැනි good එකක් කියලා future good එක. තවත් සමහරවිට කියන්න පුළුවන් ඔයාට ඕඩර් එක දාලා තියන්න පුළුවන් අපි ඊළඟ shipment එක එන තියෙන ඊළඟ අප්‍රේල් වලදී. ඒ අප්‍රේල් වෙද්දී මේක හදලා ආවම ඔයාට පුළුවන් මේ property එක ගන්න. එතකොට මේක possession එකේ නැති එකක් නෙමෙයි වෙන්නේ. මේක තාම හදලවත් නැහැ. not in the existence at the time of the contract. අන්න එවැනි goods වලට අපි කියනවා future goods කියලා. එතකොට මේක ඉදිරියේදී අනාගතයේදී හදන්න තියෙන හෝ අනාගතයේදී possession එකට එන්න තියෙන good එකක් ගැන තමයි මේ contract එක ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මෙතනදී ඇති වෙන්නේ sale එකක් නෙමෙයි. not as a sale, the contract operate as an agreement to sell because there will be a condition. right? මේක possession එකේ තාම නැහැ. possession එකට ලැබුණම කියන condition එක මත තමයි මෙතනදී agreement එක එන්නේ. entered into a contract a sale and car which will he receive from Japan after 2 weeks. එතකොට මෙතනදී මේ agreement to sell එක sale එකක් බවට පත් වෙන්නේ ඒ වාහනේ මෙයාගේ possession එකට ඇවිල්ලා මේක specific good එකක් බවට identify වුණා. section 59 දී මේ future good කියන එක define කරනවා goods to be manufactured, produced or acquired by seller after making the contract. ගිවිසුමට එළඹුණාට පස්සේ තමයි මේක manufacture කරන්න එක්ක product produce කරන්නේ. එහෙමත් නැත්නම් හම්බන්තොටින් වරායෙන් මෙහෙට ගෙනල්ලා acquire කරගන්නේ. අන්න එවැනි goods වලට අපි කියනවා future goods කියලා.
ඒ අවස්ථාවේදී එයා පොසෙස් කරන ඒ අවස්ථාවේදී ඕනර්ෂිප් එක තියෙන goods වලට අපි කියනවා existing goods කියලා. සෙක්ෂන් 6 මේ කියන ඊළඟට contingent goods කියලා අර මං කියපු මොරටුවට කියලා දැන් ඔයාලා ඒ අදාළ ලීබඩු හදන පුද්ගලයාට කියනවා මට ඕනේ ලී මේසයක් ගන්න ලබන සතිය වෙනකොට. එතකොට මේ මුදලාලි කියනවා හරි මම මහත්තයාට ලබන සතිය වෙනකොට ලී මේසයක් දෙන්නම්. හැබැයි ලී මේස මට දෙන්න පුළුවන් එන්නේ ලීබඩු ටික මේ ඉරිදට ආවොත් විතරයි. එතකොට ඉරිදට ආවොත් මං සඳ වෙනකොට ලීබඩු ටික දෙන්නම් කියලා. එතකොට මේකත් future good එකක්. type of a future good. අනාගතයේදී දෙන්නම් කියලා ඔපරොන්දු වෙන්නේ. ඒ නිසා මේක ඔපරේට් වෙන්නේ agreement to sell එකක් විදිහට sale එකක් විදිහට නෙමෙයි. right? මොකද එතන කන්ඩිෂන් එකක් තියෙන නිසා අනාගත කාලයේදී මේක සඳුදා වෙද්දි මම දෙන්නම් කියනකොට එතන කන්ඩිෂන් එකක් තියෙන නිසා ටර්ම් එකක් තියෙන නිසා ඒ ටර්ම් එකට අමතරව තවත් කන්ටිජන්සි එකක් සිදු වෙන්න පුළුවන් හෝ සිදු වෙන්න බැරි ක්‍රියාවක් දැන් එයාලා ටර්ම් එකක් විතර දාගෙන තිනවා සඳුදාට මම දෙන්නම් ඉරිදට ලීබරු ටික හම්බුනොත් කියන කන්ටිජන්සි එකේ සිදුවීම හෝ නොවීම කියන කාරණාව මත now the future good will be produced depend on the contingency which may or may not happen. අර ඉරිදට ලීබරු ටික හම්බුනොත් තමයි සන්තර දෙන්නේ. Right? Now he promises to sell the goods on a certain date if he receives the goods from the manufacturer before that day. සඳුදාට දෙන්න. හැබැයි ඊට කලින් ඉරිදට මට ලීබරු ටික හම්බුනොත් මම සඳුදා වෙනකොට ඔයාලට දෙන්නම්. Contract for sale is enforceable only if the event of the happening of which the performance of the contract is dependent happen. If not, the contract becomes void. Then ඊළඟ දවසේ සඳුදා එනකොට මෙයා ලීමේසි හදලා නැත්නම් ඔයාට මේ contract එක breach වුණා කියලා enforce කිරීමේ හැකියාවක් නැහැ. enforce කිරීමේ හැකියාවක් තියෙන්නේ ඉරිදා මෙයා කියපු විදිහට ලීබරු ටික ඇවිල්ලත් ලීමේසි හදලා තිබ්බේ නැත්නම් අන්න එතකොට ඔයාට පුළුවන් මේ contract එක enforce කරන්න. එහෙම නැතු මේ contingency එක සිද්ධ වුණේ නැත්නම් ඉරිදා වෙනකොට ලීබරු ටික හම්බුනේ නැත්නම් ඔයාට බෑ මේක enforce කරන්න. The contract becomes void. Right? Contingency එක සිද්ධ වුණේ නැත්නම් if not the contract becomes void. Enforceable only if event happen and no right of action if contingency not happen. Right? event එක සිද්ධ වෙලා ඉරිදට ලීබරු ටික හම්බෙලා එතනදිත් එයා යම්කිසි ක්‍රියාවක් නොකර හිටියා නම් තමයි මෙතනදී enforceable වෙන්නේ. No right of action if contingency not happen. කිසිම action එකක් ගැනීමේ right එකක් නැහැ අර contingency එක සිද්ධ නොවුණොත්. Right. අවසාන වශයෙන් අපිට ඉගෙන ගන්න තියෙන මේ පාඩම යටතේ effect of destruction of subject matter. යම්කිසි අවස්ථාවකදී මේ subject matter එක destruction එකක් වුණොත් එහෙම subject matter එක නැති වුණොත් එහෙම අර contract එකේ අපි කතා කරපු එක element එකක් parties දෙක ඉන්නවා price එකක් තියෙනවා ඊට පස්සේ මෙතන අපි කිව්වා subject matter එකක් තියෙනවනේ කියලා මේ element එක නැති වෙනවා ඒ element එක නැති වුණොත් එහෙම මේක sale of good එකක් බවට පත් වෙන්නේ නැහැ ඒ නිසා section 7 කියනවා contract for sale of a specific good දැන් අර car sale එකේ තියෙන වාහනයක් දැන් මෙයාලා වාහනයක් ගන්න agree වෙලා තියෙනවා perish before the making the contract without the knowledge of the seller contract is void දැන් මෙයාලා වාහනේ බරලි වෙරලා car sale එකට ගිහලා අත්සන් කරන්න යනකොට අත්සන් කරන්න කලින් මොකක් හෝ හේතුවක් නිසා හදිසි අනතුරක් හරි බෝම්බයක් ගහලා හරි මොකක් හරි වෙලා contract එකට එළඹෙන්න කලින් මේ වාහනේ perish වෙනවා destruct වෙනවා නැති වෙනවා එවැනි අවස්ථාවදී physically හරි commercially cease to exist එක සම්පූර්ණයෙන් නැති වෙන්න හරි commercial value එකක් නැති වෙන විදියට හරි යම්කිසි ක්‍රියාවක් සිද්ධ වුණොත් එහෙම before or after the contract දැන් මෙතනදී කියන්නේ නා before the contract making the contract without the knowledge contract right ඒ contract එක එළඹෙන්න කලින් seller ගේ දැනුම නැතුව seller ගේ ක්‍රියාවක් නිසා නොවි මේ contract එක එළඹෙන්න කලින් මේ අදාළ භාණ්ඩය perish වුණොත් එහෙම destruct වුණොත් එහෙම එවැනි අවස්ථාවකදී contract එක void කියලා කියනවා section 8 කියනවා right goods perish before sale but after the agreement to sell agreement to sell එකයි right අපි කතා කරන agreement to sell එකයි ඊට පස්සේ කතා කරන sale එකයි අතරදී යම්කිසි time gap එකක් තියෙනවානේ මේ දෙක සිද්ධ වෙන අවස්ථාවේදී දැන් ඔයාලා agreement to sell එකකට ඇති වෙලා right ඊට පස්සේ ඔයාලා කියනවා මේක වාහනේ මේ මොකරි හීරලා තියෙන දෙයක් තියෙනවා මේ හීරීම හදලා දුන්නට පස්සේ අපි මේ contract of sale එකට එමුයි කියලා. එතකොට මේ කාලය ඇතුළතදී agreement to sell එක එළඹුණාට පස්සේ හැබැයි sale එකට කලින් යම්කිසි අවස්ථාවකදී මේ property එක destruct වුණොත් එහෙම right
අන්න එවැනි අවස්ථාවකදී before the risk passes to the buyer එවැනි අවස්ථාවකදීත් ඇග්‍රීමන්ට් එක void වෙනවා කියලා කියනවා. හැබැයි මෙතනදීත් මේක perished වෙන්න ඕනේ without any fault of buyer or seller. එක්ක buyer ගේ fault එකක් තියෙන්න පුළුවන්, එක්ක seller ගේ fault එකක් තියෙන්න පුළුවන්. එහෙම fault එකක් තිබුණොත් එහෙම එතනදී මේ ඇග්‍රීමන්ට් එක void වෙන්නේ නැහැ. උන් damages කියවන්න ඕනේ. ඔවුන්ගේ fault එකක් නැතුව property එක destruct වුණොත් එහෙම එතනදී ඇග්‍රීමන්ට් එක void වෙනවා. මෙන්න මේ කාරණාව ගොඩක් මේ corona pandemic එකේ රටවල් ලොක්ඩවුන් කිරීමත් එක්ක COVID-19 එකත් එක්ක මේ දේවල් සිද්ධ වුණා. මොකද විශේෂයෙන්ම අර පිට රටවල් එක්ක shipping කරන මොන හරි ඔය eBay එකෙන් ඒ ආදී විදිහට බඩු ගෙන්න ගන්නකොට රටවල් ලොක්ඩවුන් කිරීම නිසා මේ frustration ඔය කියන කාරණාත් එක්ක property එක destruct වීමේ හැකියාවක් තියෙනවා. අන්න එවැනි අවස්ථාවකදී බයර්වත් සෙලර්වත් මේ ඇග්‍රීමන්ට් එකෙන් බයින්ඩ් වෙන්නේ නැහැ. මොකද මේ ඇග්‍රීමන්ට් එක void වෙනවා කියලා මේ section 8න් කියනවා. right ඔන්න ඔය කියන කාරණා තමයි අපිට contract of sale යටතේ ඉගෙන ගන්න තියෙන. ඉතින් ඔයාලට මොන හරි ගැටලු හරි තැන් තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ 24/7 student care service එක හරහා ඔයාලගේ ගැටලු ප්‍රශ්න අපි වෙත යොමු කරලා ඒව निराකරණය කරගන්න.